හරි අද අපි කතා කරන්න යන්නේ කෝපරේට් රිපෝට් ඩයිමෙන්ෂන්. එතකොට ව්‍යාපාර අංශයක මූල්‍ය වර්තාව කොහොමද පිළියෙල කරන්නේ කියලා. කියන්නේ මොකක් හරි කාල පරිච්ඡේදයක් අවසානයේ ඔයගොල්ලෝ දන්නවා මූල්‍ය වර්ෂය අවසන් වුණාට පස්සේ අපි ව්‍යාපාරයේ ඒ මූල්‍ය වර්ෂයට අදාළව මූල්‍ය කාර්යසාධනය, මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහ, ඒ වගේම අනිකුත් සටහන් එකතු කරලා අපි මූල්‍ය වර්තාව පිළියෙලට ගන්නවා. ඒක මූල්‍ය වාර්තාවලට කිය විතරක් කියනවා අපි ෆයිනෑන්ෂල් රිපෝට් කියලා. ඒතකොට ෆයිනෑන්ෂල් රිපෝට් කියන්නේ මූල්‍යමය තොරතුරු ඇතුළත් රිපෝට් වලට කියනවා ෆයිනෑන්ෂල් රිපෝට් කියලා. ඒතකොට අපි මේ වෙනකන් හදාරලා තියෙන ෆයිනෑන්ෂල් රිපෝට්. මේ ෆයිනෑන්ෂල් රිපෝට් යටතට එනවා comprehensive income statement, කියන්නේ income statement එක. ඒ වගේම financial position, ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒ වගේම අපි කියනවා balance sheet කියලා කියන පුළුවන්. ක්ලෑෂ් ෆෝම් මුදල් ප්‍රවාහකාශය වගේම ස්ටේට්මන්ට් ඔෆ් ඕන ඉක්විටිස් ඕනර්ස් ඉක්විටි කියන්නේ ඒගොල්ලෝ කියන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කියලා කියන්නේ. ඒක ඊටසේ එක්ස්ප්ලැනටරි නෝට් එක කියන්නේ අනාවරණ සටහන්. ඒතර මේවා තමයි ෆයිනෑන්ෂල් රිපෝට් විදියට සලකන්නේ. ඒතර මේ අපි කෝපරේට් රිපෝට් ඩයිමෙන්ෂන් යටතේදී අපි මීට අමතරව පොඩි රිපෝට් වලට ටිකක් කතා කරනවා. මොකද ෆයිනෑන්ෂල් රිපෝට් වගේම non ෆයිනෑන්ෂල් රිපෝට් උත් තීරණ ගන්න බාහිර පාර්ශ්වයන් ස්ටොක් හෝල්ඩර්ස්ලාට බලපානවා ඒගොල්ලන්ගේ තීරණ ගැනීම සඳහා. එතකොට අපි මේ මූල්‍ය වාර්තා කරන නැත්නම් කෝපරේට් රිපෝට් ඩයිමෙන්ෂන් කියන මේ concept එක ඇතුලේ කතා කරනවා ෆයිනෑන්ෂල්, ඒ කියන්නේ මූල්‍යමය තොරතුරු වගේම non ෆයිනෑන්ෂල් තොරතුරු ගැනත් ඒවා වාර්තා කිරීමේ ක්‍රමවේදය ගැනත් කතා කරනවා. ඒ වගේම මේවා ක්වොලිටේටිව් වෙන්නත් පුළුවන් නැත්නම් ක්වොන්ටිටේටිව් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණාත්මක වෙන්නත් පුළුවන්, ගුණාත්මක තොරතුරු වෙන්නත් පුළුවන්. එතකොට ආවට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඊළඟ ස්ලයිඩ් එකට ගිහින් කතා කරමු. මේ ටික තමයි අපි කතා කරන්න යන්නේ. ඒතකොට මේක කෝපරේට් ගවර්නන්ස් මම සමරිකුත් පොඩ්ඩක් කියන්න මොනවද කරන්න යන්නේ කියලා. කෝපරේට් ගවර්නන්ස් කියන කතා ගන්න යනවා. ඊට පස්සේ ෆයිනෑන්ෂල් රිපෝටිං, ඉස්සරහම ෆයිනෑන්ෂල් රිපෝට්, ඊට පස්සේ corporate governance, ඊට පස්සේ මම හිතන්නේ අන්තිමට කතා කරන්න අපි පොඩි අන්තිම කිය මතක නැහැ රුට් එක බලන්න sustainability reporting මේ ගැන කතා කරනවා. ඒ ටික දැන් තමයි කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට ප්‍රධාන ඒරියා තුනක් ගැන අපි කතා කරනවා. corporate report dimension එකට තියෙන report වලට ටික ගැන කතා කරනවා. ඊට පස්සේ අපි corporate governance එක ගැන කතා කරනවා. ඊට පස්සේ අන්තිමට හැමතිස්සම මතක වෙනවා sustainability reporting. හරි. ඒ ටික ගැන කතා කරන්න තමයි යන්නේ. මේක තනි වීඩියෝකින් කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. මම එහෙම වුණොත් වීඩියෝ දෙකට කරලා දාන්න. හරිද? හරි. corporate report dimension. මේ කියන්නේ corporate report dimension කියන්නේ මේක මම කිව්වා වගේ non financial වගේම financial statement වලදී එකතුවක් combination එකක් තමයි. ඒතර මේකෙදි තියෙනවා ගුණාත්මක තොරතුරු වගේම ප්‍රමාණාත්මක තොරතුරු තියෙන්න පුළුවන්. ඒ වගේම financial වගේම non financial තොරතුරු තියෙන්නත් පුළුවන්. ඒතර මේ financial තොරතුරු විතර financial reporting statement එක කියන්නේ statutory නැත්නම් mandatory කියලා කියන අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕන තොරතුරු තියෙනවා. ඒ වගේම voluntary නැත්නම් අනිවාර්ය නැහැ. තමන්ට කැමති නම් ඉදිරිපත් කරන්න පුළුවන් ඒවාත් තියෙනවා. එතකොට මේකෙදි ඔයගොල්ලෝ දන්නවා මේ අපි ඉදිරිපත් කරන corporate report dimension බලපාන depend වෙනවා ප්‍රධාන කරුණු දෙකක් මත. එකක් තමයි legal and voluntary disclosure requirement. ඒ කියන්නේ legal ඒවා කියන්නේ අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට financial statement එක ඊට පස්සේ financial reporting ඒවා mandatory නැත්නම් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. ඒතර ඒවා legal requirement. ව්‍යාස 7 අංක 7 දාන සමාගම් පනත යටතේ කියලා තියෙනවා. නැත්නම් මූල්‍ය වර්තා ඉදිරිපත් කිරීමේ මූලික රාමුව නැත්නම් කේස් එක යටතේදී කියලා තියෙනවා මේ වාර්තා අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. ඒතර ඒක ලීගල් නීතිමය අවශ්‍යතාවයක් ෆයිනෑන්ෂල් රිපෝට්. ඒතර ඒවා ලීගල් රිපෝට් විදිහට තමයි කලකන්නේ. ඒතර මේ වොලන්ටරි කියන්නේ මොකක්ද? ඒතර වොලන්ටරි කියන්නේ මේක ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි
කැමති නම් බලලා ඉදිරිපත් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ රිපෝට් අද සාමාන්‍ය වර්තමානයේ නකොට මූල්‍ය කියන අපි කියනවා මේ රිපෝට් එකක තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ කෙනෙක් කියන එකට මේ ඇනුවල් රිපෝට් එක කියලා. එතකොට වාර්ෂික වාර්තාවේ තියෙනවා මේ වගේ non financial report උත් දාලා තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් මේ 2017 ඉඳන් පස්සේ තමයි මේවා sorry 2017 2015 කාලෙන් පස්සේ තමයි මේවා භාවිතයට ගන්න පටන් ගත්තේ ගොඩක් වශයෙන්. එතකොට මේකෙදි ඉස්සරහම කියනවා voluntary කියන්නේ මේවා මේ intellectual capital ඒ වගේම human information risk management ඊට පස්සේ corporate governance ඊට sustainability reporting මේ වගේ ඒවා මේවා non voluntary. ඒ කියන්නේ මේක අනිවාර්ය නෑ voluntary. මේක අනිවාර්ය නෑ කැමති නම් විතරක් ඉදිරිපත් කරන්න. ඒ වගේ මේ report වල තියෙනවා legal ඒවා වගේම voluntary ඒවාත් තියෙනවා. ඒක තමයි පළවෙනි එකෙන් කියන්නේ. දෙවෙනි එක කියන්නේ mainly after the 2000 ඒ කියන්නේ 2000 පස්සේ 2008 පස්සේ separate section for the financial ඒ කියන්නේ finance වල separate section එක ගොත් CSR ඒ කියන්නේ අපි කියනවා CSR budget එක කියලා කියනකොට සිංහල වචන නැත නේද? ඒතකොට අර අපි මොකක්ද සමාජ සාස්ත්‍ර නවින් කරන්නේ මුදල් අන්නේ වදන් CSR කියලා. ඒ sustainability intellectual capital governance and risk management information මේ වගේ ඒවා තියෙනවා. ඒතකොට මේවා තනි corporate report එකක වෙනම වාර්තා කරන්න ඕනේ කියලා තමයි මේ වාර්තා කරන එක තමයි 2000න් පස්සේ කියන්නේ. ඒතකොට මේකෙදි පොඩි වැදගත් දෙයක් තියෙනවා මේ corporate governance. නැත්නම් governance එක. ඒතකොට governance එක අනිවාර්යෙන් mandatory වෙනවා financial institution වලට. ඒ කියන්නේ මූල්‍ය කටයුතු සම්බන්ධව තීරණ කියන්නේ මූල්‍ය ආයතනයක් නම් ඒකෙදි කොහොමද අයිතිකරුවන්ගේ ඉන්ට්‍රස්ට් එක ආරක්ෂා කරන්න කොහොමද corporate governance එක ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වන එක අනිවාර්යයි. ඒක mandatory. කොහොමද يعني ඒකේ stakeholders ලගේ අභිප්‍රායන් ඉටු කරන විදිහට කොහොමද managers වැඩ ගන්න කියලා පෙන්වන එක අනිවාර්යයි. ඒතකොට ඒ හින්දා මේ corporate governance කියන එක financial institution වලට අනිවාර්යයි ඒක mandatory කරලා තියෙනවා. එහෙම නැත්නම් corporate governance නැත්නම් public අනිත් company වලට මේ corporate governance කියනවා ඉදිරිපත් නොකර ඉන්නත් පුළුවන්. ඒ වුණාට ගොඩක් කටි ඉදිරිපත් කරනවා. හරි. ඊට පස්සේ මේකෙදි කියනවා after the 2015 corporate report mainly based on the integrated reporting concept. මේ කියන්නේ integrated reporting concept කියන්නේ මේක framework එකක්. හරි. ඒ කියන්නේ මේකෙන් guidelines ටිකක් දීලා තිනවා. ඔයගොල්ලෝ දන්නවා guidelines කියන්නේ මේ කියන්නේ frame එකක් වගේ දීලා තිනවා කොහොමද මේ reporting ඉදිරිපත් කරන්න ඕනේ කියලා. හරි. ඒතකොට මේ integrated reporting concept වලට යටතේ තමයි අපි මේ financial report ඉදිරිපත් කරන්නේ 2015න් පස්සේ. ඒක තමයි මේ තුන් client slide එකේ කියලා තියෙන මේක ලොකු දෙයක් නෑ. මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක තියෙන පුළුවන් legally and voluntary disclosure requirement තියෙන පුළුවන් කියන එක තමයි. හරි. ඊට පස්සේ ඊළඟට voluntary කියන්නේ not මේ කියන්නේ මේක මේ change කරන්න පුළුවන්. ඒකට අභිමතයේ පාර්ශ්වදී වෙනස් කරන්න පුළුවන් voluntary. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. මෙහෙම 2006න් පස්සේ non financial reporting තමයි ඇතුළත් වුනේ. 2008 කලින් financial report තිබ්බා. ඒ අතරේ non financial report උත් තියෙන්නේ නැති. ඊට පස්සේ මූලික වශයෙන්ම මේ කියන්නේ separate කියන්නේ සිංගල් රිපෝට් එකක් ඇතුළේ සිංගල් corporate report එකක් ඇතුළේ මේ corporate මේ කියන්නේ අර dimension ආවේ කියන්නේ non financial method ආවේ 2000න් පස්සේ 2015න් පස්සේ තමයි integrated reporting ආවේ. එතකොට ඒක ඊට පස්සේ මේක dimension of corporate report එතකොට මේ 2015 එකයි 2005ට කලින් එකයි 2015ට පස්සේ එකයි මේ corporate report dimension වල වෙච්ච වෙනස්කම් කියන්නේ dimension කියන්නේ corporate report වල තියෙන කරුණු වල වෙනස් වෙච්ච දේවල් තියෙනවා. 2005ට කලින් financial reporting ඒක අනිවාර්යෙන් තියෙනවා මේ දෙකෙන්ම තියෙනවා. ඒක corporate governance මම කෝ financial sector එකට මේක අනිවාර්යයි කියලා. ඊපස්සේ intellectual capital information ඒ වගේම human capital information risk management මේ ටික තමයි 2005ට කලින් තිබේ. ඊට පස්සේ අලුතින් එකතු වෙලා තියෙනවා financial reporting මේකේ
තියෙන්න ඕනේ. ඊට පස්සේ integrated reporting මේකේ මෙන්න මේ වචනේ තමයි අලුතෙන් integrated reporting. value creator කියන්නේ ආයතනයේ කොහොමද capital එක use කරලා මේගොල්ලන්ට ඔයගොල්ලෝ දන්නවා equity එක use කරලා කොහොමද value create කරන්නේ. මේක අපි ඉස්සරහදී කතා කරනවා. මේක process එකක්. මේකේ ඇතුලේ තියෙන dimensions 6ක් තියෙනවා. ඒතකොට මේ dimension 6 දාලා කොහොමද value creation process එක විදිහට යන්නේ කියලා අපි ඉස්සරහදී කතා කරනවා. ඒතකොට මේ value creation process එක නැත්නම් කොහොමද value එකක් create කරන්නේ නැත්නම් කොහොමද ඒ ඉදාගත්ත create කරපු value එක කොහොමද shareholder stakeholders වලට divide කරන්නේ. ඒ වගේ දේවල් ගැන තමයි මේ value creation එක ගැන තමයි මේකෙදි කතා කරන්නේ. මේ integrated report කියන මේ reporting කියන concept එක යටතේ. නේද? value creation එක වචන මතක තියාගන්න. ඒතකොට මේකෙදි financial capital එක ගැන කතා කරනවා. ඊට පස්සේ manufacturing capital එක මේවා වෙන වෙනම කතා කරනවා. manufacturing capital එක, human capital එක, intellectual capital එක, social and relationship capital එක, ඊට පස්සේ natural capital එක. මේකෙත් ඒ වගේම කලින් තිබ්බයි corporate governance කියන එක තියෙනවා. ඒ වගේම risk management, sustainability reporting. ඒක මේකේදී අලුතෙන් එකතු වෙලා තියෙන්නේ අර මේ manufacture capital, ඊට පස්සේ human capital තිබ්බා, natural capital, social and relational capital. ඒ වගේ දේවල් තමයි අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. මේක පොඩ්ඩක් බලා ගන්න තියෙන ලොකු දේවල් නෑ මේකෙදී. මේක තියරි පාඩම පොඩ්ඩක් බෝරින් ඇති මේ කරන්න දෙයක් නෑ උනාට. financial reporting. ඒතර මේක mandatory reporting. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ කියලා 2007 අංක 7 දරන සමාගම් පනත යටින් කියලා තියෙනවා. නැත්නම් මේක auditing standard එකට දෙයි 1995 අංක 15 දරන එකෙන් කියලා තියෙනවා. මේ මූල්‍ය ප්‍රකාශන වර්ග මේකෙදි අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. මම කලින් කිව්වා වගේ comprehensive income statement, financial position එක, cash flow එක, statement of own equity, ඒ වගේම explanatory note මේ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක ලොකු දෙයක් නැති තමයි ඒක ඉච්චලොක් කියන්නේ නැහැ. මොකද මේක දන්නවා. ඊට පස්සේ introduction. ඒතර මේ integrated reporting කියන එක තමයි අපි මේකෙදි වැදගත් කරලා කතා කරන්නේ. ඒතර මේ integrated reporting කියන්නේ ඔයගොල්ලෝ දන්නවා value creation කියලා දැන් තමයි දන්නවා මේ value creation කරන එක තමයි මේ integrated reporting කියලා අපි කතා කරන්නේ. ඒතර මේකෙදි කතා කරන්නේ කොහොමද මේ දීර්ඝ කාලීන long term ඒ වගේම short term medium term එක කොහොමද මේ දීලා තියෙන limited capital එකෙන් හරි මේ දීලා තියෙන given capital එකෙන් කොහොමද value creation එක කරන්න කියලා තමයි මේකෙදි කතා කරන්නේ. ඒතර මේකෙදි ඔයගොල්ලෝ දන්නවා financial information පමණක් පදනම් කරගෙන ව්‍යාපාරයකට තීරණ ගන්න බෑ. ඒකතොර ඒගොල්ලන්ට financial decision කියන්නේ financial ඒ වගේම ඒ කියන්නේ material කියන්නේ නැත්නම් අපි කියන qualitative වගේම quantitative details උත් ඕනේ ඒගොල්ලන්ට තීරණ ගන්න. ඒතොර මේකෙදි කතා කරනවා කොහොමද organization strategies කියන්නේ කොහොමද ඒගොල්ලන්ගේ උපක්‍රමික සැලසුම් ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම governance එක කොහොමද performance prospective එක හරිද ඒ වගේම context and external environment එක කොහොමද බාහිර පරිසර මේකට බලපාන්නේ. ඒත් මේ වගේ process එකක් මේක. ඒතර මේ process එකේදී කොහොමද organization උපක්‍රමික සැලසුම් කියන්නේ අනාගතයේ ආර්ථික කියන්නේ ඉස්සරහට කරලා තියෙන සැලසුම් මොනවද? ඒතකොට ඒකෙදී මේකදී කොහොමද මේ corporate governance නැත්නම් integrated reporting කියන එක. හරිද? මේ කතා කරන්නේ future එකක. ඒතර මේ forward looking එකක් එක තමයි මේක කතා කරන්නේ. ඒතර මේකෙදී මේ ඉස්සරහා කියන්නේ අපි මේ ඉස්සරහා ફોකස් කරලා තමයි මේක ගොඩක් කරලා කතා කරන්නේ. හරිද? ඒතර මේකෙදී මේ උපක්‍රමික සැලසුම් අනාගතයට කරලා තියෙන උපක්‍රමික සැලසුම් ඊපස්සේ corporate governance එක ඊට පස්සේ කොහොමද ඊට පස්සේ කොහොමද බාහිර පරිසරය මේකට බලපාන්නේ මේ value creation එකට කියන්නේ externals බාහිරත අපි කියන externalities වචනය බාහිරත හරිද? කියන්නේ අපි කියන ධන බාහිරතා ඍණ බාහිරතා කියලා අන්න ඒ වගේ බාහිරතා කොහොමද මේකට බලපාන්නේ value creation එක අන්න ඒ වගේ කේවල් තමයි මේක කතා කරන්නේ. So මේකදී integrated reporting emphasize the importance of integrate thinking which the organization මේකේ important එක තමයි කතා කරන්නේ. ඊට පස්සේ integrated reporting is process that result communicated by the organization most visible predictable information about the value creation over the time. ඒතර මේකදී කියන්නේ අර මම කලින් කිව්වා වගේම තමයි මේ කොහොමද මේ information වලින් කියන්නේ අර periodic කියන්නේ කාල පරිච්ඡේද අදාළ information වලින් කොහොමද මේ දීලා තියෙන කාල පරිච්ඡේදයේ asset කියන්නේ given capital එකෙන් කොහොමද මේ value creation එක කරන්න කියන process එක තමයි මේකදී කතා කරන්නේ. අපි මේක ඉස්සරහදී තව විස්තරගතව කතා කරනවා. හරි? ඒතර මේ ඒ ටික තමයි තියෙන්නේ. මේක ස්ලයිඩ් එක පොඩක් කියව ගන්න මේ
දල අදහසක් තිබ්බහම ඇති මේවා ලොකුවට අහන්නේ නැහැ. පොඩි අදහසක් තිබ්බහම ඇති. ලොකුට අහන්නේකට අහන්න පුළුවන් පළක් ඒ වගේ. හරි. ඊට පස්සේ මේකේ කතා මේ අන්තිමකින් කියන්නේ මේක මේ ඔය IIRC කියන්නේ International Integration Report Council කියන එකයි. International Integration Report Council කියලා මේකේදී තියෙන ඩිෆිනිෂන් නැත්නම් මේ කියන්නේ ඒතර integrated report කියන්නේ මේක process එක ක්‍රියාවලියක් communicate අපි මේක පොඩි ක්‍රියාවලියක් සංවේදනය කරන අපි අපේ ව්‍යාපාරයේ මේ organization එකේ අපිට පේන්න තියෙන period එක කියන්නේ කාල පරිච්ඡේදය අදාළ information කොහොමද මේක process එකක් ඇතුලේ run වෙන්නේ කොහොමද මේකෙන් value creation එකක් වෙන්නේ කියලා බාහිර පාර්ශවයන්ට communicate කරන එක තමයි මෙතන මේකෙදි periodic එක මේක financial වගේ non financial information තියෙනවා ඒක කොහොමද බාහිර ඒ ඉන්න stakeholders වලට communication කියන්නේ සංවේදනය කරන්න කියලා තමයි මේක කතා කරන්නේ හරිද ඊට පස්සේ how is integrate reporting is different කොහොමද මේ integrate report difference වෙන්නේ කියලා අහලා තියෙනවා normal report වලින්. ඒතකොට මේකදී ඔයගොල්ලෝ දන්නවා normal report කතා වාර්තා කරන්නේ අතීත තොරතුරු. ඒතකොට මේකදී කතා කරන focus on the future oriented or forward looking information. ඒතකොට අනාගතයේ ඉස්සරහට තියෙන දේවල් ගැන තමයි අනාගතය ගැන focus කරලා තමයි මේකදී කරුණු ඉදිරිපත් කරන්නේ. ඒතකොට මේක forward looking information තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම bring broader perspective කියන විශාල වශයෙන් කියන්නේ ලොකු ස්කෝප් එකකට දෙකව වෙනවා මේකෙදි six type of capitals කියන්නේ මේ organization එකේ තියෙන capital වර්ග 6ක් ගැන තමයි මේකෙදි විශාල වශයෙන් කවර් වෙන්නේ. එතකොට මේකෙදි පළවෙනි එක තමයි report on the value creation. ඔයගොල්ලෝ දන්නවා මේ integrate report කියන්නේ සෑහෙන දුරට මේ value creation එකත් එක්ක ඇතිච්ච දෙයක් කියන්නේ value creation එකත් එක්ක යන දෙයක් තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට මේකෙදි report on the value creation ඒ වගේම reflect the integrated thinking කියන්නේ integrated thinking එක ගැන තිය වාර්තා තියෙන ඉතින් report on externalities ඒ වගේම focus on long term ඒ වගේම emphasis transparency කොහොමද විනිවිදභාවයකින් කොහොමද කටයුතු කරන්නේ එතකොට ඒවා තියෙනවා කියන්නේ දීලා තියෙන කරුණු කියන වාර්තාව විනිවිදභාවයකින් කටයුතු කරනවා කියන්නේ මේවා අපි ඒක සරලව කොට ඔඩිට් කියන්නේ අර දිනුම් කියන්නේ ඔඩිටබල් ඉන්ෆර්මේෂන් කියන්නේ ඔඩිට් කරන්න පුළුවන් වුණ කියන්නේ මේ කියන්නේ අර හොර ඒ ඩීටේල්ස් නැතුව නිකන් අර මේ කියන්නේ හැමෝටම ක්ලියර් විශ්වාසය තියෙන ඒ වගේ අර දිනුම් කරන්න මූලික ධර්ම තියෙනවනේ කියලා අපි අර වාර්තා කරන එක ඉතින් අර විශ්වාසය ඊට පස්සේ නිවැරදි බව අදාළ බව ඒ වගේ ඒවා තියෙනත් ඒවා මේ කියන්නේ ඒවා සුරක්ෂිත වෙන විදිහ තමයි මේ ට්‍රාන්ස්පරන්සි කියන එක තියෙන්න ඕනේ. ඒතොර ඒකෙදී මේ ඔඩිට් ඒ කියන්නේ මේ ඩීටේල්ස් අරන් අපිට ඔඩිට් එකක් කරලා ඒක ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඒ වගේ දේවල් තමයි මේ ට්‍රාන්ස්පරන්සි වලින් කියන්නේ. ඊට bringing the principle based approach. ඒතොර ඔයගොල්ලෝ දන්නවා මේක මේ principle based approach එක කියන්නේ මේක මේ mandatory නෑ. ඒ කියන්නේ අනිවාර්ය නෑ. ඔයගොල්ලන්ට කැමති නම් විතරක් ඉදිරිපත් කරන්න පුළුවන් මේක voluntary. හරි. mandatory information නෙමෙයි මේ integrate reporting කියලා කියන්නේ. හරි මේවා මේ වොලන්ටරි ඒ හින්දා මේ කැමති නම් විතරක් ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් ඉදිරිපත් කරන්නේ කලේ නැහැ කියලා ඒක අවලංගු වෙන්නෙත් නැහැ. කියන්නේ ඒ report එක වළංගු බවක් නැති වෙන්නෙත් නැහැ. හරිද? ඊට පස්සේ report consistently මේ කියන්නේ මේ මට වචන කියවෙන්නේ නැහැ. consistently වගේ වචනයක් තියෙයි මට නම් ඒක ප්‍රොනන්සියේෂන් එක කොහොමද අවුල් ඒ ගැන හිතන්න එපා මේ කියන්නේ brief summary එකක් කියන්නේ මේ report කෙටි වෙන්න ඕන කියලා කියන්නේ ඒතකොට කියවන්න නැත්නම් තේරුම් ගන්න කියන්න පුළුවන් තරම් පහසු වෙන්න ඕනේ මේ report කියන්නේ කියවන්නේ තේරුම් ගන්න පහසු වෙන විදිහට සරල කරලා briefly දෙන්න ඕනේ කියලා තමයි මේකදී කියන්නේ මේ integrate report කියනවා සරල වෙන්න ඕනේ කෙටි වෙන්න ඕනේ ඒ ටික ගැන තමයි මේක කතා කරන්නේ මේ ලක්ෂණ 1 3යි 7ක් තියෙනවා මේ ඒවා ගැන පොඩ්ඩක් බලන්න මේවා ඉතින් පොඩ්ඩක් පාඩම් කරනවා තමයි තියෙන්නේ
ඊට ඉන්ටර්ගේට් රිපෝටින් ෆ්‍රේම්වර්ක්ස් ඉන්ටර්නැෂනල් ඉන්ටර්ගේට් රිපෝටින් කවුන්සිල් එකේ දෙසැම්බර් 13 තමයි මේක ෆ්‍රේම්වර්ක් එක එවලා තියෙන්නේ. මම හිතන්නේ මේ පොතක් විස්තරයක් තමයි මේ තියෙන්නේ. මම හිතන්නේ මේ පොතක් හරි රෙකමන්ඩ් කරපු පොතක් විස්තරයක් තමයි මේ දාලා තියෙනවා ඇත්තේ කියලා මම හිතන්නේ. මේකේ ලොකු විස්තරයක් නැති හින්දා. එහෙම වෙන්න ඕනේ මම හිතන්නේ. අපි ඊළඟටත් යමු. එතකොට මේ three main building blocks in integrated reporting. එතකොට මේකෙදි මේ ප්‍රධාන වශයෙන් building blocks ඒ කියන්නේ ප්‍රධාන කාණ්ඩ තුනකට මේ බෙදලා තියෙනවා කියනවා මේ integrated reporting කියන එක. එකක් තමයි fundamental concept. මේක රෙදදී තියෙනවා capital වර්ග 6ක් ගැන කතා කරනවා. ඒ වගේම business model එක ගැන කතා කරනවා, value creation එක ගැන කතා කරනවා. ඒ වගේම guiding principle කියලා කතා කරනවා. මේකේ guiding principle 7ක් තියෙනවා. මේවා වෙන වෙනම කතා කරනවා ඉස්සරහදී. ඒ වගේම content element කියලා content element වර්ග ටිකක් ගැන කතා කරනවා. ඒකේ organization over external learning term overview of external learning external environment එක ගැන තියෙනවා. governance එක ගැන තියෙනවා, business model එක ගැන තියෙනවා, risks and opportunities ගැන තියෙනවා, strategy and resource allocation එක ගැන තියෙනවා, performance එක ගැන තියෙනවා, outlook එක ගැන තියෙනවා, basic of preparation and presentation එක ගැන ඒව ගැන තියෙනවා. මේක content එක ගැන තියෙන්නේ. ඉතින් මේ fundamental concept කියන්නේ මේක කොහොමද කියන්නේ මූලිකාංග වගේ කියන්නේ ප්‍රධාන වශයෙන්ම තියෙන ටික ටික ඊපස්සේ ගයිඩින් මිෂන් ගයිඩ් කරනවා මේවට අනුව තමයි මේක හදන්න ඕනේ කියලා කන්ටෙන්ට් එක කියන්නේ අපි මොකක් හරි මාතෘකාවක් වගන්න අපි කන්ටෙන්ට් කියන්නේ මේක ඒ යටතේ තමයි මේවා ඉන්නේ කියලා මොකක් හරි එහෙම එකක් තමයි තියෙන්නේ. අපි වano ඉස්සර කතා කරලා එතන මේවා වෙන වෙනම කතා කරනවා. මට මේක ගැන ලොකු අවබෝධයක් නැහැ. වano අපි ඉස්සර කතා කරලා. ඒකට මේකෙදි මේ ෆන්ඩමෙන්ටල් කන්ටෙන්ට් යටතේ concept යටතේ fundamental concept හරි. එතන මේක යටතේ මේ තියෙනවා capital වර්ග හතක් ගෙනතර financial capital එක තියෙනවා, manufacturing capital එක තියෙනවා, human capital එක තියෙනවා, social and relationship capital එක තියෙනවා, intellectual capital එක තියෙනවා, natural capital එක තියෙනවා. හරිද? එතකොට අපි ඔය ගැන කතා කරනවා ඊළඟ ස්ලයිඩ් එකේ. අපි ස්ලයිඩ් එකෙන් කතා කරමු. මේ තියෙන capital වර්ග 6 ගැන financial capital, manufacturing capital, intellectual capital, human capital, social and relationship capital, and natural capital. හරි ඊතර මේකේදී capital 6 ගැන කියන්නේ capital වර්ග 6 ගැන ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ මතක තියාගන්න මේ fundamental concept යටතේ තමයි මේ ඉන්නේ. හරිද? මේ fundamental concept යටතේ තියෙන capital වර්ග 6 ගැන තමයි අපි මේ කතා කරන්නේ. අන්තර මේකේ පළවෙනි එක තියෙන financial capital. ඔයගොල්ලෝ දන්නවා finance කරනවා කියන්නේ කොහොමද fund raise කරන්නේ. financial එකේ financial management එක අපි කතා කරනවා. කොහොමද fund raise කරන්නේ, කොහොමද ඒවා invest කරන්නේ, කොහොමද ඒවා capital කියන්නේ කොහොමද dividend decision, financial decision, ඊට පස්සේ asset management එක අපි decision වලට කතා කරනකොට ඒකෙදි මූලික වශයෙන් කතා කරන්නේ fund raise කරන එක, fund manage කරන එක. මේකෙත් ඒ වගේ දෙයක් තමයි කියන්නේ. කොහොමද මේකේ මේ ෆන්ඩ්ස් කලෙක්ට් කරේ නැත්නම් කොහොමද මේ කැපිටල් එක නැත්නම් ඩෙබිට් එක නැත්නම් ඉක්විටි එක කොහොමද කලෙක්ට් කළේ කොහොමද කියලා තමයි මේ ෆයිනෑන්ෂියල් කැපිටල් එකෙන් කියන්නේ. කොහොමද මේ pool of funds කියන්නේ අපි කියන pool of funds කියන එකතුව. ඒතර මේ කොහොමද මේක කලෙක්ට් කරේ කියන තැනක් තමයි මේ ෆයිනෑන්ෂියල් කැපිටල් එකෙන් අපි කතා කරන්නේ. මේක ෆයිනෑන්ෂියල් කැපිටල් එක යටතේ කතා කරන්නේ කොහොමද මේ ෆන්ඩ් කලෙක්ට් කරගත්තේ කියන එක තමයි මේකදී කතා කරන්නේ. ඊට පස්සේ මේ මේක manufacturer capital එක කියන්නේ කොහොමද මේ physical objective එක කරන මේ necessarily owned by owners. මේකෙදි කියන්නේ කොහොමද මේ production එකට අදාළ equipment කියන්නේ production එකට අදාළ යන්ත්‍ර සූත්‍ර උපකරණ කොහොමද මේ කියන තමයි මේ manufactured capital එක ගැන කතා කරන්නේ. ඒතර මේකේ කියනවා මේ ඔයගොල්ලෝ දන්නවා මේක මේ lease එකක් යටතේ අරන් තිබ්බත් කමන්නේ financial lease එකක් හරි ඒව යටතේ අරන් තිබ්බත් කමන්නේ කොහොමද මේ manufacture එක ඒතර නිෂ්පාදනයට අදාළ යන්ත්‍ර සූත්‍ර equipment and tools ගැන තමයි මේකෙදි manufacturer capital එකේදී කතා කරන්නේ. හරිද? ඒක ඒව ගැනත් මේකෙදි වාර්තා කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒ වගේම human capital ඒ කියන්නේ ඊට කියන්නේ intellectual capital ඒ කියන්නේ කොහොමද මේ organization knowledge base intangibles ඒ කියන්නේ මේකෙදි කතා කරන්න අපි මූලික වශයෙන්ම
මැනුෆැක්චර් කැපිටල් එකේ මේ ඉන්වෙස්ට්මන්ට් සයිඩ් එක ගැන කතා කරන්නේ. ඒ කියන්නේ කොහොමද ඉන්වෙස්ට්මන්ට් කියන්නේ? ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් වලට අදාළ සයිඩ් එක කියන තමයි මේ මැනුෆැක්චර් එකකින් කතා කරන්නේ. හරි. ඒතර මේ ඉන්ටෙලෙක්චුවල් කැපිටල් කියන්නේ කොහොමද මේ එම්ප්ලොයර්ස්ලාගේ නොලෙජ් එක, ඒගොල්ලන්ගේ ස්කිල් එක, ඒගොල්ලන්ගේ කොම්පිටන්ස් එක කියන අර කොම්පිටන්සිස්. ඒතර ඒ වගේ දේවල් ඒවා තමයි මේ නැත්නම් ඉන්ෆර්මේෂන් සිස්ටම් කොහොමද ඔන්ලයින් බැංකින් බිස්නස් සිස්ටම් නොලෙජ් එක ඒ වගේ මේ අර කියන්නේ ස්කිල්ස් කියන්නේ පුද්ගලයන්ගේ තියෙන කියන්නේ අර විශේෂ දක්ෂතා අන්න ඒ වගේ දේවල් ගැන තමයි මේකෙදි මේ ඉන්ටෙලෙක්චුවල් කැපිටල් එක ගැන කියන්නේ. ඒගොල්ලන්ට මොකක් හරි විශේෂ දක්ෂතා තියෙන සේවකයෝ ඉන්නවා නම් ඒ ගැන අනාවරණය කරන්න ඒ වගේ දේවල් තමයි මේකෙදි කියන්නේ. ඊපස්සේ හියුමන් කැපිටල් ඒ කියන්නේ කවුරු ව්‍යාපාරයක තුර මේක නම් අනිවාර්යෙන් කෝල දකින්න ඇති ඕනම රිපෝට් එකක මේ මුලින් يعني පටන් ගන්නකොට තියෙන ඒගොල්ලන්ගේ කළමනාකරුවන්ගේ කොහොමද එක්ස්පීරියන්ස් එක ඒගොල්ලෝගේ සුසුකම් ක්වොලිෆිකේෂන් ගැන දාලා තියෙන ඔයගොල්ලෝ දැකලා තියෙනවද රිපෝට් එක තුළ අන්න ඒ වගේ දාන්න. එතකොට මේ හියුමන් කැපිටල් කියන්නේ ක්වොලිෆිකේෂන් කියන්නේ ඒගොල්ලන්ගේ මැනේජර්ස්ලා ක්වොලිෆිකේෂන් people's like competencies, their capabilities, experience, their motivation into the innovate කියන අලුත් අය දේවල් ගැන කරන්න මොකක් හරි මොටිවේෂන් එකක් තියෙනවද කියන්නේ නව උපාදනය සම්බන්ධ ඒ වගේ දේවල් තියෙනවා. ඒවා තමයි මේ human capital එකේ කතා කරන්නේ. human capital යටතේ කතා කරන්නේ. ඊට social and relationship capital කියන්නේ කොහොමද මේ ව්‍යාපාරයේ බාහිර පරිසරයත් එක්ක කොහොමද කම්පැනි එක මේ සොසයිටි එකත් එක්ක නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස්ලාත් එක්ක මේ එන්ගේජ් වෙන්නේ නැත්නම් කොහොමද ඒගොල්ලොත් එක්ක මේ ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්නේ කොහොමද ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලන්ගේ මොකක්ද ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් ඇචීව් කරන විදිහට කොහොමද වැඩ කරන්නේ කොහොමද ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන් කියන්නේ දෙපාර්ශ්වයටම යහපතක් කරන විදිහට කොහොමද රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරන්නේ ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මේක නිකන් හරියට කෝපරේට් ගවර්නන්ස් වගේම තමයි. ඒතර මේකෙදි කියන්නේ කොහොමද ස්ටේක් හෝල්ඩර්ස්ලාත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ ඒගොල්ලන්ට කොහොමද ඉන්ෆර්මේෂන් ෂෙයා කරන්නේ. ඒතර ඒගොල්ලොත් එක්ක මොකක් හරි නෙට්වර්ක් එකක් තියෙනවද. ඒතර මේ කොහොමද කියන්නේ කොච්චර දුරට ඉන්ෆර්මේෂන් ෂෙයා කරනවද එළියට. කියන්නේ ස්ටේක් හෝල්ඩර් කොච්චර දුරට ඉන්ෆර්මේෂන් ෂෙයා කරනවද. කොච්චර සමාජයට ඒක ගැන කතා කරනවද කොහොමද එන්වයරන්මන්ට් එක ගැන කොහොමද සලකන්නේ. ඒතර ඒ වගේ දේවල් ගැන තමයි මේකෙදි සෝෂල් යන් ඒ සමාජයට කොහොමද දැන් ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරයක් සමාජයෙන් දෙමළ හරි දෙයක් ගන්න ඕන සමාජයෙන් මොකක් හරි දෙයක් දෙන්න ඕනේ. ඒතර ඒක තමයි මේ තියරි එක සාමාන්‍ය අපි සමාජයෙන් අපි කාගෙන් හරි දෙයක් ගන්න අපි කාට හරි මොකක් දෙයක් දෙන්න ඕනේ. ඒතර සමාජයෙන් මොන හරි දෙයක් ගන්නවා නම් ප්‍රොෆිට් එක සමාජයෙන් ගන්නවා නම් සමාජයට මොන හරි දෙයක් නැවත පෙරලා දෙන්න ඕනේ. ඒතර ඒ වගේ දේවල් තමයි මේ social and relationship capital කියලා ගන්න. මේක තමයි CSR budget ඒවා මේ වෙන්නේ. හරි. ඊට පස්සේ natural capital කියන්නේ ස්වාභාවික capital එකද මේකෙදි renewable ඒ කියන්නේ නැවත උත්පාදනය කරන්න පුළුවන් ඒවා හා non renewable ඒ කියන්නේ නැවත උත්පාදනය කරන්න බැරි පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන මේ ස්වාභාවික සම්පත් ගැන තමයි මේකෙදි මම කතා කරලා තියෙන්නේ. මේකෙදි කොහොමද මේවා ආරක්ෂා කරන්නේ කොහොමද? ඒතර මේවට දැන් සමකේ පරිසර සංවිධානයක කොහොමද කටයුතු කරන්නේ? කොච්චර විධාන කරනවද පරිසර සුරකින්න ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය කොහොමද බැහැර ගන්න. ඒතර මේවා අපද්‍රව්‍ය බැහැර කරන එක අවම කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් ගැන තමයි මේකෙදි කතා කරන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා green report කියන green concept කියලා මොකක් කරමු green එකක් ගැන මොකක් හරි ගන්න. ඒකෙදි හරිත සංකල්පය මම හිතන්නේ. ඒතර ඒ වගේ දේවල් වලින් කොහොමද ව්‍යාපාර මේ පරිසරයට සිදුවන හානිය අවම කරන්න කියලා තමයි කතා කරන්නේ. පේපර් භාවිතා කරන එක අවම කරන ඒවා නැවත නැවත පරිභෝජනය කරන ඒවා හරි කියන අපි. ඒතර ඒ වගේ දේවල් තමයි මේකට එන්නේ. හරි. වචන පොඩ්ඩක් පැටලුණා ගණන් ගන්න එපා. මේ දවස්වල පොඩ්ඩක් පැටලෙනවා වැඩි. හරි. ඒතර මේ ටික තමයි තියෙන්නේ අර අපි කතා කරපු කියන්නේ මේ අපි ඉන්නේ ෆ්‍රේම්වර්ක් එකේ. මතක තියාගන්න ෆ්‍රේම්වර්ක් එකේ ෆන්ඩමෙන්ටල් concept එකේ ෆන්ඩමෙන්ටල් concept යටතේ තියෙන අර කැපිටල් වර්ග 6 ගැන තමයි මේක කතා කරන්නේ. ඒතර මේක process එකක් ගැන කතා කරේ අපි. මේකෙදි කතා කරනවා ඒක. ඒතර මේකෙදි ඔයගොල්ලන්ට පේනවා මේ asset නැත්නම් මේ input වල තියෙන financial අපි කොහොමද fundraise කළේ manufacture කොහොමද යන්ත්‍ර සූත්‍ර intellectual
human social and relationship ඒ වගේම natural මේවා තමයි input විදිහට යන්නේ ව්‍යාපාරයට input විදිහට යන්නේ මේවා තමයි හරි ඒතර සමාජයෙම නැත්නම් මේගොල්ලෝ මොන හරි දෙයක් ගන්නවා නැත්නම් මේ output එක කලින් අවුරුද්දේ output එකක් වෙන්නත් පුළුවන් හරිද ඒතර ඒක process වලට යනවා input විදිහට ඊට business activities එක ගිහිලා output ගිහිලා outcome විදිහට යනවා එළියට outcome එකක් විදිහට යනවා ඒතර මේකෙදි ව්‍යාපාරයේ මේ තියෙන business circle එක life circle එක මේකෙදි කතා කරන corporate governance එක ඊට පස්සේ ව්‍යාපාරයේ vision mission එක achieve කරන තමයි මේ corporate governance එක එන්නේ. ඒතර ඒකෙදි strategies and resource allocation කොහොමද වත්කම් නැත්නම් අපි කොහොමද අනාගතයේ මේ ව්‍යාපාර සැලසුම් මොනවාද? ඒ වගේම ඒවට කොහොමද සම්පත් බෙදා හරින්නේ? ඒතර ඒවා කොහොමද වගකීම් පවරන්නේ කොහොමද මොනවාට මොන අංශවලටද වත්කම් allocate කරන්නේ ඒ වගේ දේවල් තමයි strategies and resource allocation එක කතා කරන්නේ ඊට පස්සේ outlook එක කොහොමද overall look එකක් බලනවා කොහොමද ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය කොහොමද මොනවාරි අඩුපාඩු තියෙනවද කියලා බලන්න ඒ අඩුපාඩු තියෙනවා performance එක measure කරනවා ඒ performance එක measure කරලා මොකක් කර අඩුපාඩු තියෙනවා ඒක control ක්‍රියාවලට දාලා ඒක පාලනය කරනවා එතකොට මේකෙදි මේ opportunity කියන performance එක measure කරලා අපි අඳුර ගන්නවා risks මොනවද තියෙනවා opportunities මොනවද තියෙනවා කියලා. ඒතකොට risks එකත් මොනවයි opportunity එකක් තියෙනවා නම් opportunity වලින් කියන්නේ ප්‍රයෝජන ගන්නවා risks පුළුවන් තරම් avoid කරලා කියන්නේ මේ profit එකයි දන්නවනේ දෙක compare කරලානේ මේ තීරණ ගන්න. ඒතකොට එහෙම බලලා මේගොල්ලෝ තීරණ ගන්න. ඒතකොට මේකේ මේ process එකේ එන outcome එක එළියට යනවා. ඒතකොට මේකෙදි value creation එකක් වෙනවා. ඒතකොට මේ income වලට කියන්නේ input එකට value එකක් add කරලා තමයි මේ output එක හැදෙන්නේ. ඒතකොට මේ output එක තවත් අවුරුද්දක input එකක් විදිහට යන්න පුළුවන් ඕන. හරි. ඒතකොට මේක life cycle එක මේක මෙහෙම කැරක් කැරක තියෙනවා. ඒ කියන්නේ මේක ඉවර වෙන්නේ නැහැ. හරි. ඒතකොට මේ input වලට value එකක් create වෙලා ඒක output වෙනවා. ඒතකොට මේ අපි කතා කරන intellectual නැත්තම් මේ integrated report intellectual මේ integrated report වලින් කතා කරන්නේ මේ value creation එක ගැන තමයි කතා කරන්නේ. හරිද? ඊට පස්සේ 7 guiding principle in එතන guiding principle අපි මේකදී business module එක ගැන කතා කළේ නෑනේ. මේ business module එක කියන්නේ මේක මම එකක් කියන්නම්. ඒකේ දෙකක් මම කරුණ පොඩ්ඩක්. මේ business module එක කියන්නේ මෙන්න මේ process එකට. ඒ කියන්නේ strategies අඳුර ගන්න එකට ඊපස්සේ මේක measure කරන මේ outlook process මේක තමයි business module එක. මේ business module එක හරහා තමයි එන්නේ. ඒතර මේකෙදි මේ කියන්නේ මේ fundamental concept වලින් මේ as කියන්නේ මේ capital ටික දාන ඇතුළට දාලා business module එක හරහා ගිහිල්ලා value creation එකක් වෙලා තමයි outcome එකක් විදිහට එන්නේ. මේක තමයි fundamental concept process එක. හරි මේක තමයි ඒ සම්පූර්ණ ක්‍රියාවලිය. හරි මේ asset ටික මේ company business module එක ඇතුලෙන් ගිහිල්ලා තමයි මේක outcome එකට value creation එකක් add වෙන්නේ. value එකක් add වෙන්නේ. හරි ඊට පස්සේ අපි එනවා guiding principle වලට මේ කියන guide කරන මාර්ග උපදේශයක් වගේ තමයි දෙයක් තමයි මේ guiding principles කියලා කියන්නේ. See strategies focus on future orientation. ඒ කියන්නේ මේ අනාගතයේ වනේ ස්ට්‍රැටජික් ඒ කියන්නේ අනාගතයේ බිස්නස් ඇක්ටිවිටීස් ගැන මේ කොහොමද ඒ ගැන ફોකස් කරන අනාගතේ මොනවද කරන්නේ උපක්‍රමික සැලසුම් කියලා කියන තුර ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කරන එක තමයි මේ කියන්නේ ඒ වගේ අවධානය යොමු කළා කොහොමද මොන වගේ ඇබිලිටි එකද මොන වගේ හැකියාවක්ද තියෙන අනාගතයේ ඒ ඉන්පුට් වලින් වැලියු ක්‍රියේෂන් කරන්න ඒ වගේ ෂෝට් ටර්ම් කියන්නේ කෙටි කාලිනව දීර්ඝ කාලිනව මැදි කාලිනව මොන වගේ හැකියාවක්ද තියෙන්නේ අනාගතයේ වැලියු ක්‍රියේට් කරන්න අපේ ගිහලා තියෙන කැපිටල් වලින් ඒ වගේම ඒ ගන්න තීරණ කොහොමද කැපිටල් එකට ඉෆෙක්ට් වෙන්නේ අන්නේ දේවල් ගැන තමයි මේ ස්ට්‍රැටජික්ස් focus on future orientation කියලා කියන්නේ මේ අපේ දීලා තියෙන කැපිටල් එකෙන් කොහොමද අනාගතයේ short run medium run long run කොහොමද value creation එක කරන්න කියලා තමයි මේකදී කතා කරන්නේ. ඊට දෙවෙනි connectivity of information මේකදී කියන්නේ මේ අපි දැන් information වල ඔයගොල්ලෝ දන්නවා මේ හැම දෙයක්ම කියන මේ හැම
ප්‍රොසෙස් එකම ඉන්ෆෝමේෂන් තමයි වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වර්තමානයේදී මේ දැන් කියන්නේ ඕනේ ඉන්ෆෝමේෂන් තමයි වැදගත් වෙන්නේ තීරණ ගන්න. ඒත් මේ ඉන්ෆෝමේෂන් ලින්ක් වෙනවා. ඉන්ටර්කනෙක්ටඩ් වෙනවා. ඒ කියන්නේ කලින් අවුරුද්දේවත් මේ අවුරුද්දට කනෙක්ට් වෙනවා. ඒත් අන්න ඒක ඒ කියන්නේ මේ රිලේෂන්ෂිප් එක කනෙක්ටිවිටි එකට තමයි මේ කනෙක්ටිවිටි ඔෆ් ඉන්ෆෝමේෂන් එක කියන්නේ. ඒත් මේ හැම ඉන්ෆෝමේෂන් එකම එක එකට ලින්ක් වෙනවා. holistic picture of the combination of interrelated ඒ කියන්නේ එක එකට සම්බන්ධ dependencies ඒ කියන්නේ එකක් මත එකක් depend වෙනවා dependency between the factor that affecting the organism ability to care මේ ඒ වගේ දේවල් මත කොහොමද මේ කියන්නේ ඒ information මගින් කොහොමද අනාගතයේ organism ability කියන්නේ හැකියාව කොහොමද කියලා බලනවා මේ ඒ factors වල effect එකකින් කොහොමද organism අනාගතයේ valuation එක ගන්න කියලා තමයි බලන්න. මේ ඉන්ෆෝමේෂන් ඉන්ටර්නෙට්ට දෙනවා. කියන්නේ එකිනෙකට ලින්ක් වෙන්න ඕනේ කියලා තමයි මේකද කියන්නේ. කියන්නේ වැදගත්ම වචන තමයි මේ ඉන්ෆෝමේෂන් ලින්ක් වෙන එක. ඊට පස්සේ ස්ටේක් හෝල්ඩර් රිලේෂන්ෂිප් මේ කියන්නේ ස්ටේක් හෝල්ඩර් යනවා ස්ටොක් හෝල්ඩර් කියලා තව එකක් වෙනවා. ස්ටේක් හෝල්ඩර් කියලා වෙනම එකක් ඉන්නවා. ඇල්මැති පාර්ශවය ෂෙයා හෝල්ඩර්ස් කොටස්කරුවන් කියන්නේ ස්ටේක් හෝල්ඩර් කියන්නේ ඇල්මැති පාර්ශවය. ඒතර මේ ඇල්මැති පාර්ශවයන්ත් එක්ක කොහොමද රිලේෂන්ෂිප් එක තියෙන්නේ? ඒක තමයි මේ ස්ටේක් හෝල්ඩර්ස් වලින් කතා කරන්නේ. ඒතර ඒගොල්ලොත් එක්ක කොහොමද එන්ගේජ් වෙන්නේ? කොහොමද රිලේෂන්ෂිප් එකක් තියාගන්නේ? ඒතර මොනවද how and what extent the conversation understand කොහොමද ස්ටේක් හෝල්ඩර්ස් ලගේ ඔබ්ජෙක්ටිව්ස් ඒගොල්ලෝ ගැන මොන කොච්චර දුරට ව්‍යාපාරය අනුකරන තියනවද? ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වුණාවලට කොහොමද රෙස්පොන්ඩ් කරන්න අන්න ඒ වගේ දේවල් ගැන තමයි මේකදී ස්ටේක් හෝල්ඩර් රිලේෂන්ෂිප් එකේදී කතා කරන්නේ. මේ ලොකුවට ඕනේ නැහැ පොඩ්ඩක් මතක තියාගන්න ඇති. හරි. ඊට පස්සේ මැටීරියලිටි ප්‍රමාණාත්මක බව කියන එක නෙමෙයි මේ මැටීරියලිටි කියලා කියන්නේ. මම දැන් ලෙක්චර් එකේ කිව්වා වගේ මතකයි. මේකේ මේ disclose the information about the matters that substantial effect on the organization ability to create value. ඒතර මේකදී මේ value creation process එකට කියන්නේ මොකක් හරි මේ සැලකිලි මට්ටමේ effect එකක් දක්වන දේවල් වලට තමයි මේ materiality කියලා කියන්නේ. ඒතර මේ ඒකෙදි කතා වෙන්නේ මොකක් හරි information එකක් කියන්නේ අපේ value creation එකේදී long term හෝ short term medium term වල මොකක් හරි වැදගත් වෙනවා නම් අන්න ඒවා materiality කියලා තමයි කියන්නේ. හරිද? ඒතර මේ information වල තියෙන ප්‍රමාණාත්මක බව මේ කියන්නේ අපේ මේ value creation මේ කියන්නේ value create කරන process එකේදී තියෙන ප්‍රමාණාත්මක බව තමයි information වලදී කියන්නේ. ඒක තමයි මේ materiality කියලා කියන්නේ. ඒ consensus අපි කිව්වා මේ should be conscious මම හිතන්නේ conscious කියන්නේ මේ සරල කියන්නේ සමරයක් වගේ වෙනවා. brief වෙන්න ඕනේ. brief කෙටි වෙන්න ඕනේ. මේ ගෙවන මේක මේ ගයිඩ් වීඩියෝ එකේ මේ ඉන්ටර්ගේට් රිපෝටින් එක කෙටි වෙන්න ඕනේ. සරල වෙන්න ඕනේ. කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි conscious කියලා කියන්නේ. හරි. ඊට පස්සේ reliability and competences ඒ කියන්නේ මේවා relevant වෙන්න ඕනේ. විශ්වාසදායක ලෙස විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. positive and negative in balance ඒ කියන්නේ මේක අර කියන්නේ මධ්‍යස්ථ ඉදිරිපත් කරන්න ඕනේ. without merited errors ඒ කියන්නේ ලොකු වැරදි වලින් අමත නැතුව මේ අපක්ෂපාතීත්වය ඉදිරිපත් කරනවා නේව දෙයක් තමයි මේකද කියන්නේ. දාලා වෙන්න ඕනේ, රිලයබල් වෙන්න ඕනේ. ඒවා තමයි කියලා relevant and reliability. හරි. මේ ඒ වගේ දෙයක් කියන තමයි කියන්නේ මේක නැති උගලන්ට තේරෙන්නේ නැති. ලොකු දෙයක් නෑ නේ. ඊට පස්සේ consistency and comparability කියන්නේ මේක consistency කියන්නේ මේ කියන්නේ මොකක් හරි දෙයක් අපි ඔයගොල්ලන්ට මතක ඇති මේ සංගතතා සංකල්පය කියලා. ඒතර ඒ වගේ මොකක් හරි දෙයක් කියන්නේ අනුගමනය කරනවා ඒක ප්‍රසන්ට් කරනවා ඒක මේ කන්සිස්ටන්ට් කියන්නේ කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. කියන්නේ යම් කිසි කාලයක් ඇතුළත ඒක කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් ෂෙයාර් රේට් එක වෙනස් වුණොත් එහෙම බෑනේ එහෙම මාසෙන් මාසෙට. ඒතර එහෙම බෑ ඒක කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. ඒ වගේ මේ ඉන්ටර්ග්‍රේට් රිපෝටින් කරනවත් කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. ඒවා වෙනස් වෙන්න බෑ. මේ ඒවා කම්පෙයාර් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ අනිත් කට්ටියත්. ඒක නැත්නම් මේ කන්සිස්ටන්ට් කියන එක නැති වුණොත් කම්පෙයාර් කරන්න පුළුවන් කියන concept එක නැති වෙනවා. හැමතිස්සෙම change නැත්නම් fluctuation තියෙනවා නම් ඒක වෙනස් වෙනවා නේ ඔයගොල්ලන්ට තේරෙනවා. ඒතකොට ඒ වගේ ඒවා consistent නෑ. ඒවා මේ consistent නැතුනම කම්පෙයාර් කරන්නත් බෑ. ඒක consistent තියෙන්න ඕනේ කම්පෙයාර් කරන්න නම්. ඊපස්සේ
content element එක තියෙනවා. තව organization overview and the external environment. ඒක කොහොමද මේ organization බලන්නේ මේ external environment එක දිහා කොහොමද බලන්නේ කියන එක තමයි මේ කියන්නේ. ඒක what does the organization do and what are the circumstances under the which operation. ඒක කොහොමද මොන වගේ දේවල්ද සාකච්ඡා බලන්නේ මේ බාහිර පරිසරයේ කොහොමද බාහිර පරිසරයේ කොහොමද ව්‍යාපාරයට ඉෆෙක්ට් වෙන්නේ. ඒ වගේ දේවල් ගැන තමයි මේ කියන organization overview කියන්නේ. අපි බලනවා මේ පොඩක් මේ සූක්ෂම විදිහට මේ එක්ස්ටර්නල් පරිසරයේ කොහොමද ඉෆෙක්ට් වෙන්නේ කියලා ඕගනයිසේෂන් එකට. හරිද? ඒක තමයි මේක කියන්නේ. ගවර්නන්ස් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන්නවත් ව්‍යාපාරයේ ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ මේ ඔබ්ජෙක්ටිව් අචීව් වෙන විදිහට ඔයගොල්ලෝ දන්නවා මේක ස්ටේක් හෝල්ඩර්ස්ලා මැනේජ්මන්ට් කියන්නේ සෙපරේට් කළමනාකරණය කියන්නේ පාලනයයි කියන්නේ අයිතිය කියන දෙකක්. ඒතකොට ඒගොල්ලෝ මේ ඔබ්ජෙක්ටිව් වෙනස් වෙන පුළුවන් එකිනෙකට. ඒතකොට ඒවා එක දිශාවට ගමන් කරන්න තියෙන නීතිමය නැත්නම් ස්ට්‍රක්චර් එකකට තියෙන අපි කියන ගවර්නන්ස් එක කියලා. ඒතකොට එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ බිස්නස් මොඩියුල් ඒ කියන්නේ ඕගනයිසේෂන් බිස්නස් මොඩියුල් එක. ඒ කියන්නේ මොන වගේ ව්‍යාපාර කටයුතුද මේකද කරන්න කියලා. ඒ වගේ දේවල් තමයි බිස්නස් මොඩියුල් එකේදී කතා කරන්නේ. ඊට පස්සේ බිස්නස් මොඩියුල් රිස්ක්ස් ඇන්ඩ් ඔපචුනිටිස් මේකේ තියෙන කොහොමද කියන්නේ අවාසි ඒ වගේම රිස්ක් කියන්නේ රික්සස් කියන්නේ කියන්නේ මොනවද මේකේ තියෙන ඩ්‍රෝබැක්ස් ඒ කියන්නේ මොනවද මේකේ තියෙන රික්ස් කියන්නේ මේකේ තියෙන දුර්වලතා කියන්නේ අවදානම්. ඒතර අවදානම් මොනවද මේකේ තියෙන ඔපචුනිටිස් මොනවද මේ වැරිෆිකේෂන් ප්‍රොසෙස් එකේදී අන්න ඒවා තමයි කියන්නේ. ඒතර what are the specific risks and opportunities that affect the organization මොන වගේ ඒවද මේ කියන්නේ risks opportunities බලපාන්නේ රික්ස් එකක් නම් අවොයිඩ් කරන ඔපචුනිටි එකක් නම් ප්‍රයෝජන ගන්න ඒ වගේ මොන වගේ දේවල් බලපාන්නේ මේ ඕගනයිසේෂන් වැලියු ක්‍රියේෂන් ප්‍රොසෙස් එකේදී කියලා මේක කතා කරන්නේ. හරි. දැන් කොහොමද ඩීල් කරන්නේ ඒ වගේ දේවල් එක ලොන්ග් ටර්ම් ෂෝට් ටර්ම් and මීඩියම් මේ වගේ කෙටි කාලින් දීර්ඝ කාලයේදී කොහොමද ඩීල් කියන කටයුතු කරන්නේ නැත්නම් ගනුදෙනු කරන්නේ මේ වගේ රික්ස් බෙනිෆිට් කම්බිනේෂන් එකත් එක්ක කියලා තමයි මේක කතා කරන්නේ. see strategies and resource allocation කොහොමද ක්‍රමක්‍රමික සැලසුම් නැත්නම් කොහොමද දීර්ඝ කාලින සැලසුම් හා කොහොමද ඒවට මුදල් කියන්නේ රිසෝස් කියන්නේ අපි වත්කම් නැත්නම් සම්පත් කොහොමද ප්‍රතිපාදනය කරන්නේ ඒ වගේ දේවල් තමයි මේක කතා කරන්නේ. what does the organization want to do and how does and it intend to ඉතින් කොහොමද organization කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ මොන පරමාර්ථයක්ද කරන්න ඕනේ කියලා. ඒතර ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනෝනේ. ස්ට්‍රැටජි එකක් තියෙනෝනේ. ඒ වගේම ඒවට කරන්න රිසෝස් ඇලොකේට් කරලා තියෙනවා. ඒතර ඒක තමයි මේකදී කියන්නේ. as a 8 content element of the integrated report period. ඒතර මේකදී performance එක තියෙන. ඒතර performance එක කියන්නේ කොහොමද what extent has organization achieved its strategic goal. කොච්චර දුරට කොහොමද ඒගොල්ලන්ගේ ක්‍රමක්‍රමික සැලසුම් සාක්ෂාත් කරගන්න දෙන්නේ ඇචීව් කරලා තියෙනවද කියලා තමයි මේකදී කතා කරන්නේ. performance එක කියන්නේ කොච්චර කියන performance එක කියන්නේ අපි මෙෂර් කරනවානේ. ඒතර මෙෂර් කරන්න අපේ කාර්යසාධන කොච්චර කාර්යසාධනයක් අත්පත් කරගන්න තියෙනවද කියලා මෙෂර් කරන එක තමයි performance කියලා කියන්නේ. හරිද? ඊට outlook. ඒතර what challenges and uncertainties වචන කියන්නේ මේ අනිශ්චිතතාවයන් uncertainties is the organization likely encounter in pursuing its strategy and what are the potential implications for its business model and future performance. so කියන්නේ මේ overlook එක බලන්න කියන්නේ සමස්ත දිහාම බලන්න ඕනේ පුළුල් හැකි මේ මොනවද challenges මොනවද අනිශ්චිතතා මේ organization තියෙන. ඒතර ඒ වගේ දේවල් ගැන තමයි මේකදී කතා කරන්නේ. හරිද? මේ අපිට කියව ගන්න. ලොකු දෙයක් නැහැ. ඉතින් මේවා විච්ච ලොකුවට අහන්නේ නැහැ එක්සෑම් එකේ. MCQ එක ගියොත් තමයි. ලියන්න කියයි දන්නේ නැහැ. විනාඩිය දෙන්න.
ඊට පස්සේ කතා කරනවා basics of preparation and the presentation. මොන වගේ බේස් එකක් මත පටන්ලාද presentation කියන්නේ මූල වාර්තා පිළිල ගන්න ඕනේ. ඒ වගේම ඒවා ඉදිරිපත් කරන්න ඕනේ. ඒවා තමයි මේකදී කියන්නේ. How does the organization determine what's matter to include මොන වගේ දේවල්ද ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. integrate reporting එකට ඒ කියන්නේ අපි කතා කරේ non financial method reporting කියලා. ඒතර ඒ වගේ මොන වගේ දේවල්ද ඉදිරිපත් කරන මොන වගේ දේවල්ද ඉදිරිපත් කරන්න ඕනේ නැත්තේ කොහොමද ඒවා පසන් කරන්න කියන ඒවා මේ ඉවලේට් කරන කියලා ඒවා මේ අගය කරලා නැත්නම් ඉවලේට් කරනවා කියන්නේ මේක ඉවලේට් කරලා මේ කියන්නේ මේ බලලා මේ මොන වගේ බේස් එකක් යටතේද පේපර් එක මේ මූල වාර්තා පිළිවෙල ගන්න මොන වගේ non financial reporting method use කරගන්නේ ඒවා කොහොමද use කරගන්නේ ඒ වගේ මේ guidelines දීලා දිනවා මේ concept එක ඇතුලේ ඒක තමයි මේකෙදි කියන්නේ ඊට පස්සේ තියෙනවා benefit of integrate reporting කියලා. ඒතර මේකේ මේකේ benefit ටික තියෙන මේ පොඩක් කියව ගන්න. meaningful assessment of the long term viability of the organization business model and strategies. They meet the information need of investor and other stakeholders. Let's say effective allocation of scarce resources. More integrated thinking and management. අපි කියන්නේ හිතන එකයි ඒක කොහොමද මැනේජ් කරගන්නේ ඒවා greater clarity of on greater clarity on business issue and performance, improve corporate reputation and stakeholder relationship ඒ වගේම move efficiency reporting and employee engagement and improve gross margin කියන්නේ කාර්යක්ෂමතාව රිපෝර්ට් වාර්තා කරන කාර්යක්ෂමතාව employee ඒගොල්ලෝගේ සහභාගීත්වය engagement ගැන improved gross margin විතර මේගොල්ලෝගේ දලලාභී ඉංග්‍රීසි එක යෝගය වනේ gross margin කියන දලලාභයනේ මට මතකයි තියෙනවා. ඊටසේ better understand of the how they organization create value. උතර හොඳ understand එකක් තියෙනවා කොහොමද organization value create කරන්නේ කියලා. ඒ වගේම more connection between the different department. ඒකෙදි වෙන වෙන section කියන්නේ කටින් ඩිපාර්ට්මන්ට් එකයි අඳු මහන එකයි පැකින් ඒවා එකට වැඩ කරනවා. ඒක කනෙක්ෂන් එකක් තියෙනවා. when forward thinking as mean build trust කරන අනාගතය ගැන හිතනවා කියන්නේ හැමෝටම විශ්වාසයක් ගොඩනගෙන මේ ව්‍යාපාරය ගැන. ඒතර ඒ වගේ කියන්නේ forward thinking report දැම්මට පස්සේ මූල වර්තාවට ඒතර ඒගොල්ලෝ දන්නවා ඉන්වෙස්ටර්ලා දන්නවා මේ අනාගතේ මේගොල්ලෝ මේවා තමයි කරන්න යන්නේ කියලා. ඒතර ඒගොල්ලන්ට trust එක build up වෙනවා. ඒතර ඒවා තමයි මේකදී කියන්නේ. ඊට පස්සේ පොඩි එක්සාම්පල් එකක් දීලා තියෙන මේ මැනුෆැක්චරර් කැපිටල් එකේ කොහොමද වෙන්නේ කියලා මේ ඇත්ත රිපෝටින් අරන් තියෙන නිසා මේව බලා ගන්න මේව පොඩක් කියව ගන්න. ඊට පස්සේ හියුමන් කැපිටල් එක ගැන අහලා තිනවා. ඒගොල්ලෝ අලුතෙන් රික්‍රූට්මන්ට් කරලා තියෙන අලුතෙන් 193ක් එම්ප්ලොයිස්ලා ඉන්පුට් වශයෙන් එම්ප්ලොයිස්ලා 607ක් ඒ කියන්නේ ඒක කියන්නේ අලුතෙන් ඉන්පුට් වශයෙන් කියලා තියෙනවා ඒගොල්ලන්ගෙන් වැලියුේෂන් එකක් කියලා තියෙනවා මිලියන 445ක වගේ ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ ඉන්ටෙලෙක්චුවල් කැපිටල් එකෙත් එහෙම තියෙනවා ඒගොල්ලෝ ස්පෙන්ඩ් කරපු විදිය, ඒවා ඉන්වෙස්ට්මන්ට් කරපු විදිය, ඒවෙන් ලැබිච්ච වැලියු එක ෂෙයා මාකට් එකේ වැලියු එක ඉන්ක්‍රීස් වෙච්ච එක, ඒකේ ලැබිච්ච ප්‍රොෆිට් එක, ඒකේ ප්‍රොසෙසර්ට ඒ වගේ මේවා දීලා තියෙනවා. ඒක මේවා වැදගත් වෙනවා තීරණ ගන්න පාර්ශවයන්ට තීරණ ගන්න. නැචුරල් කැපිටල් එක ඒගොල්ලෝ මිලියන 0.2 වියදම් කරලා තියෙනවා. ඒතර ඒකෙන් ඒගොල්ලන්ට කිලෝවොට් පැය ඉලෙක්ට්‍රිසිටි වලින් ඒගොල්ලෝ සේව් කරලා තියෙනවා 436,000 එහෙම ගාණ. ඒගොල්ලෝ පැලදිලි කරලා තියෙනවා ඒගොල්ලන්ට ඒ කියන්නේ ගස් හිට වල දිනවා. ඒකට 400ක් ගිහලා තියෙනවා. මොනවද මේ තියෙන්නේ? ඒගොල්ලෝ ගස් හිට වල තියෙනවා 400ක් ගස් 400ක් හිටලා තියෙනවා. ඒ වගේ එක එක ප්‍රොජෙක්ට් කරලා තිනවා. ඒවා තමයි නැචරල් කැපිටල් එකට දෙන්නේ. හරි ඊට පස්සේ corporate governance එක තියෙනවා. මම ඒක ඊළඟ වීඩියෝ එකේ දානවා corporate governance කියන්නේ මොකක්ද කියලා. හරි. මේක මම පොඩි ආරම්භයක් දීලා තියන්නම්. corporate governance කියන්නේ ව්‍යාපාරයේ ඉන්න stakeholders ලගේ අභිමත යන්න කියන්නේ ඒගොල්ලන්ගේ objective achieve කරන්න පුළුවන් විදිහට කොහොමද ව්‍යාපාර කළමනාකරුවන් මෙහෙමන නීතිමය රූපලා නීතිමය රාමුවට තමයි කියන්නේ මේ corporate governance කියලා කියන්නේ. හරි. ඒ ගැන අපි කතා කරන්න තියෙන අපි ඒ ටික පස්සේ කතා කරමු. ඊළඟ වීඩියෝ එකේ